ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය. පාස්කු ප්‍රහාරයට සහ බැඳුම් කර වංචාවට වගකිව යුත්තන්ට ගැලවීමට ඉඩ දෙන්නේ නැහැ. ජනපති අවධාරණය කරයි. පාස්කු කොමිසමේ නිර්දේශ රට හමුවේ තබන්න රතුපලසේ සංගවන්න එපා. කාදිනල් හිමිපාණන් ජලිත රජයට කියයි. ශ්‍රී ලාංකිකත්වය මතුවන සමාජ සංස්කෘතියක් අවශ්‍යයි. සජිත් පවසයි. ඊයේ දින යෙදී තිබූ මෙරට අභිමානවත් 73 වන නිදහස් දිනය නිමිත්තෙන් වූ ප්‍රධාන සැමරුම් උත්සවය ඊයේ පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වුණා. නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ කරමින් ප්‍රථමයෙන් සිදුවුණේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සහ සෙසු ආරාධිත අමුත්තන්ගේ පැමිණීමයි. ඒ අනුව 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ප්‍රථමයෙන් පැමිණියේ ශ්‍රී ලංකා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතායි. සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියයි මේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණියගේ සම්ප්‍රාප්තිය. இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் ஜனாதிபதி அதிமேன்மை தங்கிய கோட்டாபே ராஜபக்ச அவர்களும் அவர் தம் பாரியார் திருமதி அயோமா ராஜபக்ச அவர்களும் இப்பொழுது இந்த வளாகத்துக்கு வருகை தந்துள்ளனர். එදා මාතෘ භූමිය වෙනුවෙන් රණවිරුක ලෙස කටයුතු කරමින් ක්‍රියාන්විත රාජකාරියේදී රණවිරුවෙකුට ලැබිය හැකි ඉහළම පදක්කම් වලින් පිදුම් ලැබූ ජාතික රජයේ සඳහා අතිගරු ජනාධිපතිතුමාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. Hoisting the national flag.
ජනතාව විසින් වත්මන් රජයට වරන් ලබා දී තිබෙන්නේ මා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාවට නංවන්නටයි. වාර්ගික හෝ ආගමික හේතුන් මත පුරවැසියන් බෙදා වෙන් කිරීමේ උත්සාහයන් අපි ප්‍රතික්ෂේප කරනවා. ජනතාවගේ විශේෂ අවධානයට ලක් වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ මහා අපරාධය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිය යුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නටත් අපි ඉඩ දෙන්නේ නැහැ. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින අතර ලංකාවට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධා කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නන්ගේ දේශපාලන යටි අරමුණු බහුතර ජනතා විචාර බුද්ධියෙන් විමසා බලනු ඇතැයි අපි විශ්වාස කරනවා. වර්තමානයේ සෑම ස්තරයකදීම තීන්දුව තීරණ ගැනීමේ දුර්වලතාවයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතා සරල ආයතනික කටයුතු සම්බන්ධ තීරණවලදී පවා නිලධාරීන් විසින් තීරණ නොගෙන ඒවා අමාත්‍ය මණ්ඩලයට යොමු කරනු ලක්නට ලැබෙනවා. සෑම කාරණයකටම චක්‍ර ලේඛන උපදෙස් බලාපොරොත්තු වෙනවා. Tamanට තීරණ ගැනීමට හැකි සීමාව තුල වුවද තීරණ ගැනීමට පැකිලෙන මේ తත්වය වෙනස් නොකරගතහොත් රට ඉදිරියට ගෙනියන්නට ඉතා දුෂ්කර වෙනවා. වර්තමානයේ රාජ්‍ය අංශ තුල දූෂණය නතර කිරීමට විශාල බාධාවක් වී ඇත්තේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනතාවත් මේවාට වක්‍රාකාරව සහාය ලබා දීමයි. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දූෂණයට ඍජුව හෝ වක්‍රව සහාය නොදක්වන ලෙස. අවංක චේතනාවෙන් මට සහාය දුන් ජනතාවගේ පොදු අපේක්ෂාවන් ඉටු කරන්නට මම හැම විටම කටයුතු කරනවා. නමුත් පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමයි පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දුව ගන්නට මම කිසිවිටකත් සූදානම්. අද අපට අවශ්‍ය වන්නේ රටට ආදරය කරන සමාජයට වැඩදායි විවේචනය පසකලා ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන ධනාත්මක පුරවැසියන්ගේ ආශිර්වාදය හා සහායයි. ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාර දුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා. සිංහ ශක්තියෙන් අදීන තුන් හෙළේ විරාජමාන සිංහයෝ නොහැක්කක් නොමැත. ඔව් මේ ආචාර පෙළපාලියේ සිය ආචාරය කරන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුවයි. කමාන්ඩෝ රෙජිමේන්තු කණ්ඩයට අනුදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් සමන්ත අදපත්තු. With 70 years of silent service, Sri Lanka Navy, popularly known as the Golden Fence around the country. ජයග්‍රහණය කරායන සීමාවරගත් මහා සයුරෙන් සතුරු භූමියට මටපිරිස් අතුරු කිරීමේ විශේෂ හැකියාවක් ඇති. දැන් ආචාර පෙළපාලියේ ගමන් ගන්නා වන්නියමුවන්ගේ මූලික පුහුණු කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නු ලබන ඇමරිකාවේ නිෂ්පාදිත මේ අතර 73 වන නිදහස් උත්සවයට සමගාමීව ආගමික සිද්ධාස්ථාන කේන්ද්‍ර කරගනිමින් සර්ව ආගමික වතාවත් මෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැමරුම් උත්සවද සංවිධානය කර තිබුණා. 73 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව සර්ව ආගමික වතාවත් පැවැත්වුණා. ඒ අනුව නිදහස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් පැවැත්වුණේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී. බුද්ධ ධම්ම සංඝ බුදුරත්නයේ ආශිර්වාදය ලබා ගනිමින් පූජා කරමි පූජාවේ කතෝලික ආගමික වතාවත් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී පැවැත්වුණා. මෙතර හින්දු ආගමික වතාවත් පැවැත්වුණේ බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදී.
එමෙන්ම ඉස්ලාමීය ආගමික වතාවත් බම්බලපිටිය මජ්මඋල් ඛෛරත් ජුම්මා පල්ලියේදී සිදු කෙරුණා. මේ අතර කොල්ලුපිටිය පොල්වත්ත ධර්මකීර්ති ආරාමයේ විහාරස්ථානයේ පිහිටි ඩී.එස්. සේනානායක ශ්‍රීමතානන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. නිදහස් දිනයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැමරුම් සංවිධානය කර තිබුණා. ඒ අනුව මහමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතානන්ගේ අනුරාධපුර නගර මැදයේ ඉදිකර තිබෙන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්වුණා. 73 වන නිදහස් උත්සවය වෙනුවෙන් මහනුවර මහනගර සභාව විසින් සෑම වසරකම පවත්වනු ලබන නිදහස් දින සැමරුම පැවැත්වුණා. මේ අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ 73 වන නිදහස් දින සැමරුම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ අතර අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසලට පැමිණි බෞද්ධ භික්ෂු නමක් සිංහලයේ ජාතික කොඩිය බව පවසමින් කොඩියක් එසවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇති වූ තත්ත්වය පොලිසිය මැදිහත් වීමෙන් සමතයකට පත් කරනු ලැබුවා. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට වැඩසටහන හා 2021 අයවැය යෝජනා යථාර්ථයක් වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය වහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට වැඩසටහන හා 2021 අයවැය යෝජනා යථාර්ථයක් වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ජාතික සම්බන්ධීකරණ අනු කමිටු සඳහා සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළත් ප්‍රාදේශීය සංවර්ධනයට නව ප්‍රවේශයක් සඳහා කෘෂිකාර්මික අනු කමිටුව ජීවනෝපාය අනු කමිටුව යටිතල පහසුකම් අනු කමිටුව සමාජ යටිතල පහසුකම් අනු කමිටුව සහ සමාජ ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනු කමිටුව ලෙස ජාතික සම්බන්ධීකරණ අනු කමිටු 5ක් පිහිටුවා තිබෙනවා. ඒ එක් කමිටු සඳහා විෂයන්ට අදාළ වනසේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර තිබීම මෙහි විශේෂත්වයක්. එම අනු කමිටු මගින් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර විදුලිය හා ජල සම්බන්ධතා ලබා දී අවසන් කිරීමේ තීන්දුවක් පෙබරවාරි 2 වෙනි සතියේ සිට බඩු මිල අඩු කිරීමේ වැඩපිළිවෙලක් සහ COVID-19 එන්නතින් මුළු රටම ආවරණය කළ පළමු රටවීමේ ඉලක්කයක් ඇතුළු යෝජනා කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කෙරුණා. අඩු ආදායම් ලාභී පිරිසක් හැම ගමකම හැම කොට්ටාසකම ඉන්නවා. මෙයාට සමහර ප්‍රශ්න තියෙන්නේ දැන් විදුලි බලය ගිහිල්ලා තියෙනවා ගෙදර ළඟටම. හැබැයි ගන්න සල්ලි නැහැ. ඒ නිසාම භූමි තෙල් ආපු තමයි පත්තු කරන්නේ. අන්නේ අයට මොකක් හරි විදුලිය ගන්න බැරි වෙලා තියෙන්නේ මේ සල්ලි වල ප්‍රශ්නේ. විදුලියයි ජලයත් ඒ වගේම කුළු ප්‍රමාණයක් තියෙනවා. කොහොම හරි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිගේ වගකීම තමයි තමුන්ගේ කොට්ටාසේ ඉන්න හැමෝටම විදුලිය දීලා ඉවර කරන්න ඕන සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා. කොහොම හරි වතුරයි ඒ සමුද්‍රයේ අනිත් කනෙක්ෂන් එක දෙමු. ශ්‍රී ලාංකිකත්වය මතුවන ආකාරයේ සමාජ සංස්කෘතියක් රට තුළ නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අද දවසේ මේ මොහොතේ වර්තමානයේ රට සතුව පුරවැසියා සතුව තිබිය යුතු දේශපාලන ආර්ථික සමාජීය නිදහස අද අහිමි වෙලා තියෙනවා. අද ජන සමාජයේ දිහා බැලුවහම හැම තැනකම ભેද බින්නවීම වෙලා. ජාතිය කේන්ද්‍ර කරගෙන, ආගම කේන්ද්‍ර කරගෙන හැම පැත්තකම අන්තවාදී රට විනාශ මුඛයේ කරා ගෙන යන යුගයක් නිර්මාණය. යලිත් වරක් අපේ රට තුල ශ්‍රී ලාංකිකත්වය මතුවෙන ආකාරයේ සමාජ සංස්කෘතියක් නිර්මාණය කරන්නට අපි කටයුතු කරන්නට ඕන. කිසිම රටක අභ්‍යන්තර අරගල අභ්‍යන්තර ભેද බින්නවීම ඇතුව සංවර්ධන යුගයක් නිර්මාණය කිරීම අපහසු කාරණාවක් බවට ප්‍රකාශ කරේ වෙන කවුරුත් නෙවෙයි සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මැතිතුමා. එසේනම් අපේ රටක් හැටියට සැබෑ නිදහස අපි උදා කරගන්නට ඕන. ඩී.එස්. සේනානායක මැතිතුමා පැතූ නිදහස අපි නිර්මාණය කරන්නට ඕන. ඒ වීරවරුන් ඒ නිදහස අපට ලබා ගත්තේ ජාතීන් අතර ආගම් අතර එකමුතු භාවයේ සංහිඳියාව එදා ඇති කරගෙන. අද එය paludu වෙලා ශ්‍රී ලාංකිකයින් හැටියට ශ්‍රී ලාංකිකත්වයේ මුදුන්පත් කරගෙන අපේ රට සෞභාග්‍ය සම්පන්න දේශපාලන නිදහස ස්වෛරීත්වයේ සුරකෙන දේශාභිමානයක් අපේ රට තුළ නිර්මාණය කරමු.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොමිසමේ නිර්දේශය රතු පළසයට නොසඟවා රට හමුවේ තබන ලෙස කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් යළිත් රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙට එක්වීමෙන් අනතුරුව අනුශාසනාවක් සිදු කරමින් විදේශීය ආයෝජන කියලා දැන් ලංකාවට පිටරටවලින් පුනුත් ගේන තරමටම ලංකාව ලෝකේ කුණු කූඩයක් බවට සලකලා ගුණමකු සමහර ධනවතුන් මේ රට අපිරිසිදු කරමින් ජීවත් වුණා. ඒ වගේම මේ රට ජාතිය, භාෂාව, ආගම යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇති කළේ අවුරුදු 50ක් 60ක් පමණ කාලයක් තිස්සේ අපේම නායකයෝයි. මේ රට එකමුතු කරන්නට අවශ්‍ය ඒ අපේ වගකීමක් වෙනවා. රට ඇතුලේ අපි අතර තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවා විසඳගන්නේ නැතිව පිට රටවල් වලට යනවා ඒ ප්‍රශ්න විසඳගන්න. ඒකෙන් වෙන්නේ මේ රටේ නිදහස නැවත වරක් නැතිවීමේ භයානක තත්වයකට අපි ඇද වැටෙන එක පමණයි. ජාතීන් අතර මතුවලා තියෙන මේ විරසක වීම අපි වහාම සුව කරගන්නට කටයුතු කළ යුතුයි. එසේ නොකළොත් වැඩි කල යන්නට මත්තෙන් ලබාගත්තු නිදහස නැති වෙලා මේ රට විදේශීය බලවේගවල අතකොළුවක් බවට පත් වෙනවා නොඅනුමානයි. දැන් පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් කරලායි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා රජය ඔවුන්ගේ නිර්දේශ මොනවද කියලා රටට එළිදරව් කරයි කියලා. දෙවැනුව ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව ඒක රතු පළස යට හංගලා තියන්නට වෙනදා කරා වගේ අපේ නායකයෝ කරන්නට ගියොත් අපේ රටේ අපිට ජීවත් වෙන්නට බැරි පරිසරයක් උදා වෙනවා. රට ගොඩනැගීමට ඇති හොඳම සාධකය වන්නේ ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා එක්ව ඉදිරියට යාම බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්. මෙමොන් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ 73 වන නිදහස් දින සැමරුම් උළෙල මෙමොන් සංවිධාන පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මේමන් ඇසෝසියේෂන් එකේ බොහෝ දෙනෙක් එකතු වෙලා මෙවැනි ජාතික දිනයක් සැමරීම ඉතා උතුම් කාර්යභාරයක්. මම දකින්නේ අපේ මුළු රටටම ඉතා විශාල ආදර්ශයක් හැටියට. ඒකෙන් හරහා අපේ මුළු රටටම ඉතාමත්ම දැවැන්ත පණිවිඩයක් යනවාම මතක් කරගන්න. ඉදිරියේදීත් අපි මේ ගමන එකට යන්නට අවශ්‍යයි. අපි සියලු දෙනා සුළු ජාතීන් කියලා නැතුව අපි එකට එක පවුලක අය හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් දෙයක්, වැදගත් පණිවිඩයක්. මින් ඉදිරියට ලේවගිරීම් නොමැති රටක් මතු පරපුරට ලබා දීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ලේ බිඳක්වත් නොසොල්වා නිදහස ගත්තට අපි දන්නවා ඊට පස්සේ කැරලි කෝලහල ගණනාවක් මේ රටේ ඇති වුණා. ඉතින් අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ මින් ඉදිරියට ලේවැගිරීම ඇති නොවන රටක් අපේ දරු පරපුරට මතු පරපුරට ඇති කරගන්න. සමාජ මාධ්‍ය දිහා බලනකොට මම දැක්කා විවිධ ආකාරයේ ප්‍රතිචාර. නිදහස ලැබීම අභිමාණයෙන් සැමරීම පිළිබඳව අදහස් වගේම සමහරු අදහස් පළ කරලා තිබුණා අපට බ්‍රිතාන්‍යයෙන් ලැබෙන්න තිබිච්ච පුරවැසිකම ඒ වීසා එක අහිමි වෙලා අවුරුදු 73යි කියලා සමහරු සටහන් කළා. ඒ වගේම තවත් සමහරු පෞල් වාදයෙන් නිදහස් වෙමු, ණයබරින් නිදහස් වෙමු, කොරෝනා ගරානාවෙන් නිදහස් වෙමු ආදී වශයෙන් වෙච්ච මේ වර්තමාන දේශපාලන තත්වය ගැන සටහන් තබලා තිබුණා. ඒ සියල්ලත් එක්ක අද අපේ සමාජය අපිට පේනවා තාම බරපතල ප්‍රශ්න දෙකකට මුහුණ දීලා තියෙනවා. එකක් තමයි ආර්ථික ප්‍රශ්නය. නිදහසෙන් පස්සේ මේ අවුරුදු 73 ඇතුළත අපි සංවර්ධනය සඳහා ණය ගත්තා. ඒ වයින් ඇතැම් පිරිස් ගසා කාපු බවත් ඇත්ත. නමුත් සංවර්ධනය සඳහා ගත්ත ණය පියවීමට අපි කටයුතු කළා. ණය පියවන්න ණය ගත්තා. එහෙම ප්‍රශ්නයක් අපිට තිබුණේ නැහැ ණය ගැනීම පිළිබඳව. නමුත් අද මේ අවුරුදු 73ක ඉතිහාසයේ පළවෙනි වතාවට ගත්ත ණය පියවීම පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා දේශීය හා විදේශීය වශයෙන්. ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කරන ශිල්ප තර්ස්ඩේ අත්කම් ශිල්ප දැනුම නිදහසේ බෙදා හදා ගැනීමේ වැඩමුළුව සහ අලෙවි පොළ ඊයේ දින බතරමුල්ල දියත උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වුණා.
ජාතික ශිල්ප සභාව අකණ්ඩව සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය සංවිධානය කරනු ලබන ශිල්ප තර්ස්ඩේ අලවිපොළ අද ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශිල්ප තර්ස්ඩේ නිදහසේ අත්කම් යන තේමාව යටතේ පැවැත්වුණා. ඒ එක් දින පුහුණු වැඩමුළුවක් ලෙසෙන්. හස්තකර්මාන්ත නිර්මාණ පිළිබඳ මෙතෙක් ඉතිහාසය තුළ ලොකු වටිනාකමක් තිබුණේ. හැබැයි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ඇතුලේ තියෙන අපේ දේවල් වල වටිනාකම එළියට ගන්න අවස්ථාව අපිට උදා වුණා. වෛද්‍ය උපදෙස් වලට අනුගතව මේ වෙළඳ ප්‍රදර්ශනය හැම බ්‍රහස්පතින්දාකම අපි කරගෙන යනවා. නිසා ආරාධනා කරනවා සෑම බ්‍රහස්පතින්දා දිනකම ඔබත් පැමිණෙන්න දියත උයන පරිසරයට. මෙම සුවිශේෂී වැඩසටහන තුළ ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි තෝරාගත් හස්තකර්මාන්ත ක්ෂේත්‍ර 14ක් ආවරණය වන පරිදි එක් දින වැඩසටහන පැවැත්වුණා. මෙම වැඩසටහනට පැමිණෙන සියලු දෙනාටම තම සිතැඟි පරිදි නිදහසේ හස්තකර්මාන්ත නිර්මාණය කිරීමට අවස්ථාවක් ලබා දුන් අතර එම නිර්මාණකරණයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට සිදු කෙරුණා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලිත් හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.